තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ලෝකයේ කොහේ හිටියත් අපි දන්නවා ඔබ සංසාරයට නැවතුමක් වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ ඔබේ ජීවිතය තුළ ඇතිවෙන ධාර්මික ගැටලු විසඳ ගන්න පුළුවන් සුදුසුම තැන විදිහට ඔබ එය තෝරාගෙන සිටින නිසා. අදත් අපේ වැඩසටහන එමත් ඔබේ වැඩසටහන බවට පත්වන සංසාරයට නැවතුමක් වැඩසටහන පෝෂණය කරන්නට ඔබේ ධර්ම ගැටලු විසඳන්නට ගෞරවනීය වැඩමවීම සිද්ධ වුණා. බොහොම ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගන්නට මේ අවස්ථාවක් කරගන්නට සූදානම්. නම කියන්නට අවසරයි පූජ්‍ය කිරුළුපන ධම්මවිජය මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බොහොම ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව මේ වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද වැඩසටහන බොහොම සුවිශේෂී වැඩසටහනක්. එහෙම කියන්නට හේතුව අද උතුම් වූ ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යය එහෙම නැත්නම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් සිදු කරන්නා වූ විශේෂ වැඩසටහන මේ විදිහට අද සංසාරේ නැවතුමක් වැඩසටහන විදිහට ඔබට තිළින කරන්නේ. පුර 15ක පොහොය දවස එහෙම නැත්නම් වෙසක් පුන් පොහොදා මේ සිදු කරන්නා වූ ධර්ම සාකච්ඡාව ඔබට මෙලෙස ඉදිරිපත් කරනකොට මුලින්ම සූදානම් වන්නේ මෙන්න මෙහෙම කාරණාවක් පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට. ඒ තමයි අපිට මට ලැබුණු ප්‍රශ්න අතර එක් ප්‍රශ්නයකට යන සූදානම්. ගෞරවනීය මගේ ස්වාමින් වහන්සේගෙන් අහලා තියෙනවා ත්‍රි හේතුක උත්පත්තිය සම්බන්ධව හා සෝවාන් ඵලයට පැමිණීම සඳහා ත්‍රි හේතුක උත්පත්තිය අවශ්‍යමද කියන කාරණාව පිළිබඳව විමසා තිබෙනවා. මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව අපි කතා කළොත්. හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම සෝවාන් ඵලයට යන්න විතරක් නෙමෙයි මගේ අයියේ මේ ධානයක් ලබන්නත් හේතුක ප්‍රතිසන්දි අවශ්‍යයි. කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයකට පමණයි ධාන මාර්ගඵලාදී සාක්ෂාත් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි මේගලන්ට එන අපි ත්‍රි හේතුකද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ කියලානේ. අපි ත්‍රි හේතුකද නැද්ද කියලා හොයාගන්න එක කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් ධාන භාවනාවක් අරගෙන තමන් හොඳ ධානයක් වඩලා බලන්න. ආන්නෙම ධානයක් වඩනකොට තමන්ගේ අර්පණා ප්‍රාප්ත වෙනවනේ. කියන්නේ තමන් කර්ම භාවනා කර්මයේ සඳහා යොදා ගන්න නිමිත්ත අර්පණා ප්‍රාප්ත වෙනවනම් විතක්ක ਵਿਚාර කියන මේ චෛතසිකයන්ගේ ක්‍රියාත්මක භාවයෙන් පීති සුඛ ඒකග්ගත පළවෙනි ධානයේට යනකොට වැඩ කරන චෛතසික ධර්ම බොහෝ විට ඒ ලක්ෂණයන්ගෙන් යුක්තව තමන්ට අර්පණා ප්‍රාප්ත වෙන්න පුළුවන් නම් තමන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේක. හැබැයි කෙනෙක්ට දැන් හැමෝටම ධානයක් ලබන්න බෑනේ. එහෙම බැරි නම් මම මේක නිකන් ගෙස්ට් කරලා කියන මෙහෙමත් තියෙනවා. සමහර ත්‍රි හේතුක ප්‍රතිසන්දිය බීලා වැටිලා ඉන්නත් පුළුවන්. ද්වි හේතුක ප්‍රතිසන්දිකයෝ මහාන වෙලා ඉන්නත් පුළුවන්. හරි. ඒතර ඒක නිකන් මේ සාමාන්‍ය ජන ජීවිතෙන් හොයන්න බෑ. හැබැයි එකක් පැහැදිලි වර්තමානයේ වුණත් බොහෝමයක් මේ ධර්මයේ හැසිරෙන බෞද්ධයන් අතර බහුතරයක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ නැත්තෙමත් නේ. එකලත් ඉඳලා තියෙනවා. ඔය සවැත් නුවර කෝටි 7ක් ඉඳලා තියෙනවා. කෝටි 5ක් සෝවාන් වෙලා ඉඳලා තියෙනවා. බහුතරයක් ත්‍රි හේතුකයිනේ. ඒතර මේකලත් සමස්තයක් ත්‍රි හේතුක වෙන්න පුළුවන්. ත්‍රි හේතුක කියලා කියන්නේ හේතු තුනක්. යෙදිලා තියෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ ප්‍රතිසන්දිය ලබන චිත්තය විශේෂයෙන් මේ කර්මය කරනකොට අපි හිතමු දැන් අපි උපත ලැබුවේ අටපිරිකර පූජා කළා කියලා. ඒ පින මතක් කළා කියලා. ත්‍රි අටපිරිකර පූජා කරන තැන අලෝභ, අද්වේෂ, අමෝහ තුනයි. අනේකට කියනවා ත්‍රි හේතුක කියලා. දැන් ඔන්න කෙනෙක් අටපිරිකර පූජා කරනවා එයා ලෝභේනුත් නෙමෙයි. අලෝභයත් හරි, අද්වේෂයත් හරි. හැබැයි එයා හිතනවා ඔය මේවා දුන්න කියලා ලැබෙන කර්ම විපාකයක් නැහැ. මම ඔය නිකන් දීලා දානවා. අන්න මෝහය කියන එක ආවනේ. එතකොට ඒක ත්‍රි හේතුක නැහැ. එක හේතු දෙකයි ද්වි හේතුකයි. ඊළඟට තවත් ත්‍රි හේතුක ද්වි හේතුක තීරණීය වෙන තැනක් තියෙනවා. ඒ තමයි මේ. අද ත්‍රි හේතුකත් කොටස් වලට බෙදෙනවා උත්කෘෂ්ඨ සහ ඕමක. එහෙම. දානීය දෙන්න කලින් හිත දානීය දෙන අවස්ථාවේ සිට සහ දානීය දුන්නට පස්සේ සිට પરම්පරාව නිසාත් මේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන අපි දීර්ඝව ධර්ම දේශනාවකදී කියලා දෙමින් කරුණු පැහැදිලි කිරීමක් කරන්නම්. මම හිතන්නේ මේ සාකච්ඡාවට අවශ්‍ය ටික ගමු.
හොඳම දේ තමන් ත්‍රි හේතුකයෙක් වේවා නොවේවා තමන් භාවනා කර්මස්ථානයක් අරගෙන වඩාගෙන යන්න ඕනේ. ඒතර තමන් ත්‍රි හේතුකයෙක් නම් තමන්ගේ භාවනා කර්මය සමෘද්ධි වෙනවා. තමන් ද්වි හේතුකයෙක් නම් ඊළඟ ජීවිතේ හරි ත්‍රි හේතුක උප්පත්තියක් ලබන්න මේ කරන කර්මය හේතු වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ තමන් භාවනා කර්මය කරගෙන යන එක. බොහොම පැහැදිලි පිළිතුරක් ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒත් එක්කම අද සංසාරයට නැවතුමක් වැඩසටහන ටෝක් විත් ඩිලාන් YouTube නාලිකාව වෙනුවෙන් මේ වැඩසටහනේ දායකත්වයේ ලබා ගන්නේ පවිත්‍රා රත්නපාල මහත්මිය එංගලන්තයේ සිට ඇයගේ ප්‍රාර්ථනාව බවට පත්වෙන්නේ ඇයගේ පුණ්‍ය අනුමෝදනාව බවට පත්වෙන්නේ සුජීවත්ව සිටින තම මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ මේ වන විට මේ කොවිඩ් අර්බුදයේ වාතාවරණය නිසා දුක් විඳින අපේ රටේ ජනතාවත් ලක්වාසී ලෝකවාසී සියලුම ජනතාව ඉතාම ඉක්මනින් මේ තත්ත්වෙන් අත් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ ධර්ම දේශනාවන් සිදු කරමින් මේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවරට ගෞරවනීය මගේ ස්වාමින් වහන්සේ කිලුපන ධම්ම විජේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් එතුමිය ප්‍රාර්ථනා කරන චිරජීවනයේ වගේම ශක්තිය ලැබේවා කියලා මේ කරන්නා වූ ශාසනික මෙහෙවර තවදුරටත් සිදු කරන්නට. ඉතින් බොහොම ගෞරවයෙන් යුතුව පවිත්‍රා රත්නපාල මහත්මියව මතක් කරනවා. ඇය එංගලන්තයේ සිට තමයි අපිට දායකත්වය ලබා දී තිබෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා ඇයට වගේම ඉදිරි වැඩසටහන් වලට දායකත්වය ලබා ගැනීමට. ඒ සඳහා 0704 804 704 කියන දුරකථන අංකයට කතා කරන්න. ඔබට යම් ධාර්මික ගැටලුවක් තිබෙනවා නම් ඒ විසඳා ගන්නටත් 0704 804 704 කියන දුරකථන අංකයට කතා කරලා හෝ WhatsApp මගින් පණිවිඩයක් තබන්න. අපි සූදානම් ඔබේ ප්‍රශ්නයත් මේ සංසාරයට නැවතුමක් වැඩසටහන තුළ විසඳන්නට. ඒ සමගින්ම ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්නය තමයි අහලා තියෙන මගේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කාරණාවක්. කලින් අහපු දැකපු දැනුණු දෙයක් යලි පුරුදු පුහුණු කරපු දෙයක් නැවත මතක් වෙන්නේ කොහොමද? ඒ සිද්ධ වෙන්නේ ආශ්‍රව නිසාද කියලා. උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක්ට ලෙඩෙක් ගැන කියනකොට නැත්නම් ලෙඩක් ගැන කියනකොට එයාට මතක් වෙනවා ඒකට අවශ්‍ය ප්‍රතිකාර. හේතුව එයාට ඒ ගැන දැනුමක් පුහුණුවක් තිබීම. ඒක වෛද්‍යවරයෙක් නිවෙන කෙනෙකුට වෛද්‍යවරයෙක් නොවන වෙනත් කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි කවුරුත් දන්න කාරණාවක්. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මතකය කියන එක process එකක් සිද්ධ වෙන්නේ කොහොමද? මේට ආශ්‍රව බලපෑමක් තියෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඔබ වහන්සේගෙන් අහලා තියෙන්නේ. මෙහෙමයි අපි ලෝකේ ජීවත් වෙද්දී අපි දෙයක් ඉගෙන වෛද්‍යවරයා දෙයක් ඉගෙන ගන්නවා. ඒකට කියනවා සංඥාවන් ගොඩ ගහ ගන්නවා කියලා. උදාහරණයක් දැන් අපි හිතමු කොරෝනා රෝග ලක්ෂණ. ඔන්න ડોක්ටර්ට උගන්වනවා යම් කිසි කෙනෙක්ට ශ්වසන අපහසුතාවයක් තියෙනවා නම් ඊට පස්සේ උගුරේ මොකක් හරි බරගතියක් තියෙනවා නම් මේ වගේ කොරෝනා රෝග ලක්ෂණ ඇතිනේ. මේ එතකොට ડોක්ටර් දන්නවා දැන් ඔන්න ડોක්ටර්ට සංඥා ටිකක් දුන්නා. ඒතර එයා ඒක භාවිත බහුලීකృత කරනවා අවුරුදු 5ක් 6ක්. ඔන්න අයියා ඇවිල්ලා මට වෙලාවක කියනවා දැන් මම ડોක්ටර් කෙනෙක් කියලා හිතන මෙහෙමයි මේ ડોක්ටර් මගේ උගුරු පොඩ්ඩක් හරි දෙනවා එතකොට මං අහනවා ආහිමද වමනි ගියාද කෝ බලන්න කියලා ඔන්න මම ටක් ගාලා ජජ් කරනවා අයියාට කොරෝනා කියලා ඊට පස්සේ එහෙම තමයි එතකොට වෙන්නේ මේ ওই process එකම කිව්වේ සංඥා Taman තුලට දාගෙන ඒ දාගත්තු සංඥා වලින් තීරණය කරනවා පැහැදිලි තමයි කියන්නේ ඒ සංඥාවන් Taman තුලට දාගත්තට පස්සේ ඒව ගබඩා වෙනවා වගේ අර සිතත් එක්කම ඒව බැඳි එනවා. මොකද මේ සිත කියන්නේ පරම්පරාව. ඒතර දැන් ඩිලාන් අයියා මාව පළවෙනියටම දකින්න දවසේ මම ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අයියා දන්නේවත් නැහැනේ. ඒත් අයියා පළවෙනි දවසේ මාව පෙන්නලා මේ මෙන්න මේ ලක්ෂණ තියෙන, මේ උස තියෙන, මේ රූප කලාප තියෙන කෙනා ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අයියා දාගෙන ගිහිල්ලා වුණා දැන් ඔළුවට. ඉතින් අයියා ඊළඟ දවසේ ඇවිල්ලා මාව දකින්නකොටම අයියාගේ හිත ඇතුළෙන්ම මතක් කරලා දෙනවා ඔය ධම්මවිජය ස්වාමීන් වහන්සේනේ. ඊයේ දැක්කේ අර උස සුදු කළු කොට මෙහෙමයි මාත කෙට්ටු එහෙම කියලා ලක්ෂණ අපිට එනවා. ඒක වෙන්නේ අර හිත එතකොට ඒ කියන්නේ දැන් අද ඉන්න ඩිලාන් අයියම්ම නෙමෙයි එදා හිටියේ. හැබැයි එයාගෙන් වෙනස් කෙනෙකුත් නෙමෙයි අද ඉන්නේ. එදා හිටියේ හිතේම කඩාගෙන ආපු හිතක් නේ අද. පැවැත්මක් තියෙනවා. මේ පැවැත්ම තමයි අර සංඥා වශයෙන් අපි ඇතුළට දාගන්න දේවල් අපිට මතක් කරලා දෙන්නේ. එක්තරා ආකාරයකට ඒවා ආශ්‍රවම කියලා හැමෝටම කියන්නත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේව දැක්කම මේ ආනන්ද කියලා මතක් වුණානේ. එතුවා මේ ඔයා කවුද මට ඔයාව මතක නෑනේ. එහෙම එතකොට ඒවා ආශ්‍රව නෙමෙයි. ඒවා සංඥා. අර ආශ්‍රව කියලා කියන්නේ තමන් තුළට තමන් ගාව තියෙන කෙලෙස් ධර්ම.
කෙලස් විදියට මතුවේවි යනකොට අන්න ඒවා ආශ්‍රව ගානට යනවා. සාමාන්‍ය පුතග්ජනීට බොහෝ විට ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. එකම දේ තමන් ලෝකෙන් උකහා ගන්න සංඥා. උදාහරණයක් මම මොකක් හරි මේ කර්ටන් එක පෙන්නලා කාට හරි කියනවා මේක කර්ටන් එකක්. එතකොට යා කර්ටන් මේක සිංහල තේරුම මොකක්ද? අහන කර්ටන් එකට සිංහලෙන් කියන්නේ මොකක්ද? නේ ඒක නැත්තේ ඇයි? සමහරුට ඒක සංඥාව දීලා නැහැ. සමහරු ෆ්‍රිජ් එකට සිංහලෙන් කියන්නේ මොකක්ද? සමහරු බයිසිකලයට කියන්නේ මොකක්ද කියලා. සමහරු මෝටර් බයික් එකට මොකක්ද කියන්නේ කියලා දන්නේ නැහැ. කාර් එකට මොකක්ද කියන්නේ කියලා දන්නේ නැහැ නේ. අර ලොරියට මොකක්ද කියන්නේ කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ බැටරි එකට සිංහලෙන් මොකක්ද කියන්නේ නේ. ඒ අපි සංඥා දාලා නැහැ. අන්නේ සංඥාව දැම්මට පස්සේ අයිත් ඒවා මතුවෙලා එන ගතියක් තියෙනවා මනුෂ්‍යයන්ට. අපි ජීවිතය තුළ බොහෝ සංඥා ගොඩගසා ගන්න අපේ මතකය තුළ. ඒ සංඥා නැවත අපි එළියට අරගන්නකොට ඒ මතකයන් විදිහට අපිට ඒ තොරතුරු නැවත අපේ මනසෙහි අවබෝධයක් බවට පත් වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක මීළඟට ඔබ වහන්සේගෙන් අහන්න සූදානම් වෙන්නේ මට ලැබුණු තවත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අහන්න කියලා. ආශ්වාස ප්‍රශ්වාස සිදුවන්නේ චේතනාත්මකවද? එනම් සිතුවිල්ලක් නිසාද කියා දැන ගැනීමට කැමැතියි. මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරොත් මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය කියන්නේ වායෝ ධාතුව මුල් වෙලා ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. එතකොට ඒකෙදි චේතනාව නිසා කියලා ගන්න බෑ. මොකද චේතනාව කියන්නේ දිලන්නේ චෛතසිකයක්. වායෝ ධාතුව කියන එක අයිති වෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ රූප කලාප වලට. එක රූප කලාපයක්. චේතනාව කියන්නේ චෛතසිකයක්. ඒක දෙකක්. හදිසියවත් චේතනාන්විතවම මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන මිනිස්සු මැරලා ගොඩක් අය. ඇයි? මිනිසුන්ට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ, හුස්ම ගන්නවත් මතකත් නැහැ. එහෙම කියනවා අපි කතාවටත් නේ. ඒක ශරීර ක්‍රියාවලියක්. ඒක හරියට අපේ ඇහිපිල්ලම් වදිනවා වගේ. අපි හිතලා ඇහිපිල්ලම් ගහනවා නෙමෙයි අපේ ශරීර ක්‍රියා අර ඇහැට අවශ්‍ය කරන රිෆ්‍රෙෂ් එක වෙන්නේ ඇහිපිල්ලම වදිනවා. ඒතර ඇහිපිල්ලම් වදිනකොට අදාළ කඳුළු ප්‍රමාණය ඇහෙදි අර පිරිසිදු වීමක් වෙනවා. නේ. ඒවා ඇත්තටම මේ ස්වභාවිකවම මිනිස්සයා කියන කෙනත් එක්ක බැඳිච්ච ක්‍රියාවලියයි. තේරුණාද මම මේ කියන්නේ? කොණ්ඩේ වැවෙනවා කියන්නේ. අපි චේතනාන්විතව වවන්නේ නැහනේ. ඒවා අනාත්ම ධර්මතා. හැබැයි මිනිස්සයාගේ process එක ප්‍රතිසන්දි විඥානියත් එක්ක ඒ විඥානියට පවතින්න පුළුවන් කර්මය, කියන්නේ ආයුෂය තීරණය කරගෙන ඒ ආයුෂය ඉවර වෙන තැන දක්වාම රූප කලාප හැදෙනවා කියන එක සිද්ධ වෙනවා. කර්මජ රූප කලාප වලින් පටන් අරගෙන ඊට පස්සේ චිත්තජ ආහාරජ ඍතුජ කියන රූප කලාප හැදිලා මරණයේදී තමයි ඕව නවතින්න පටන් ගන්නේ. ඒ ඍතුජ රූප කලාප හැදෙනවා කියන එක ටික කාලයක් යනකම්ම සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාස මම දන්නේ ප්‍රශ්නේ ඇහුවේ ඇයිද කියලාවත්. මේ ආස්වාද ප්‍රාස්වාස කියන එක චේතනාන්විතව නෙමෙයි ඒක රූපයටයි ටිකක්. ඔබ ඔය අහලා තියෙන්නේ නාම ගැන ප්‍රශ්නේ. නමුත් ඔබ ඔක අහන්න ඕනේ රූප පැත්තෙන්. අන්න ඒකයි. ඒක තමයි උතනදි වෙන්නේ. මීළඟට මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ යොමු කරන්න සූදානම් වෙන ප්‍රශ්නය ටිකක් ලොකු ප්‍රශ්නයක්. මම මේක කෙටියෙන් ඇහැවුවොත් එහෙම මෙන්න මෙහෙම කාරණාවක් අහලා තියෙන්නේ. ඇසෙන් රූපයත් ඒ වගේම නාසයෙන් ගන්ධයත් කනෙන් ශබ්දයත් මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධය මම මගේය කියලා ගැනීමද මේ පංච උපාදානස්කන්ධයේ විදිහට හඳුන්වන්නේ කියන කාරණාව තමයි මේ අහලා තියෙන්නේ. මෙහෙමයි. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට. ඒතකොට මේ පංචස්කන්ධය දැන් මට තියෙන්නේ පංචස්කන්ධයක්. රූප ගොඩක් වේදනා ගොඩක් සංඥා සංකාර අයියට තියෙන්නේ පංචස්කන්ධය. මම අයියෝ මෙතනට ඉතින් ඇදලා ගන්න කතාවට මේ අපිට ඒක පහසු නිසා. ඒතර අයියට පැහැදිලි කරාම අනිත් අයටත් පැහැදිලි වෙනවා. එහෙමයි. ඒතර ඔබට තියෙන්නේ පංචස්කන්ධය. හැබැයි ඔබට මාව දැක්කහම අනේ අපේ ස්වාමීන් වහන්සේ කියලා තෘෂ්ණාවක් උපදිනවා නම් ඔබට මගේ රූපේ උපාදාන වෙලා. ඔබට මගේ වේදනා උපාදාන වෙලා. ඔබට ධම්මවිජය සයන්ස් කියන සංඥා උපාදාන වෙලා. ඊට පස්සේ ඔබට එන මම මගේ ස්වාමීන් වහන්සේට ආදරෙයි සෙනෙහසයි කියන සංඥා ඔබට උපාදානීය වෙලා. ඊතර විඥාන ස්කන්ධේව උපාදානීය වෙනවානේ. ආන්නේ උපාදානීය වීමටම උපාදානීය වෙන්න මගේ පංචස්කන්ධය සුදුසු එකක් නිසා මගේ පංචස්කන්ධය විතර පංච උපාදානස්කන්ධය. ඒක ඔබට කොච්චර උපාදානීය වෙලාද තියෙනවා කියන එක වෙනම කතාවක්. හැබැයි පංච උපාදානස්කන්ධ කියන්නේ පංචස්කන්ධය උපාදානීය වීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධ. අපිට උපාදානීය වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒතර ඔය කියන හැටියට ඇත්ත.
මම මගේ ආත්මය කියලා මේවා නිත්‍ය විදියට සැප විදියට ආත්ම විදියට අල්ලගන්න එකට තමයි කියන්නේ. ඇත්තට මේ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා නෙමෙයි ඒකට කියන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. තේරෙනවද මන් දන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒක දෘෂ්ටියෙන් මම මගේ කියලා අල්ලගන්න තැනට කියනවා සක්කාය දිට්ඨිය කියලා. පංච උපාදානස්කන්ධය මම මගේ කියලා අල්ලා ගැනීමටයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදානීය වෙන්න පුළුවන් උපාදානියට ගෝචර ස්කන්ධ වලට කියන නම. එහෙම තමයි ඒවට උත්තර ලැබිලා තියෙන සාසනය. පැටළුණු තැන් නිවැරදි කරගන්නට මග හැරුණු තැන් එකතු කරගන්නට බොහොම වටින අවස්ථාවක් විදිහට මම දකිනවා. ඔබේ ප්‍රශ්න, ඔබේ දහම් ගැටලු විසඳන තැන ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහන. ඔබේ ඇතැම් වෙලාවට ජීවිතය තුළ යම් අත්දැකීම් පවා අපට ලියා යවා තිබෙනවා. මේ මීළඟට සූදානම් වෙන්නේ එවැනි අත්දැකීමක් පිළිබඳව එය කොහොමද මේ දැහැමි ලෙස ගලපගන්නේ මේට විසඳුමක් හොයාගන්නේ කියන කාරණාව පිළිබඳව මගෙන් විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙන්න මෙහෙම කාරණාවක්. මට වයස අවුරුදු 26යි. මට දරුවෙක් ලැබිලා දවස් කිහිපයකින් නැති වුණා. මගේ සහෝදරීටත් ඒත් එක්කම දරුවෙක් ලැබුණා. කිසිම හේතුවක් නැතුව මගේ අම්මා මට කිව්වා මං අක්කගේ දරුවට ඉරිසියා කළා කියලා. කවදාවත් මට දරුවෙක්ගේ මූණක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. කවදාවත් අම්මා කෙනෙක් වෙන්නත් බෑ කිව්වා. මට අම්මා ගැන ලොකු තරහක් ඇති වුණා. මට අදටත් දරුවන් නැහැ. මට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න ඕනේ වරදක් නොකර අම්මා කෙනෙක් කටින් යම් දෙයක් කිව්වොත් එය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවද කියන කාරණාව පිළිබඳව ඒ වගේම අහලා තියෙනවා මේ කාරණාවේදී කොහොමද මට අනාගතයේදී විසඳුමක් ලබා ගන්න පුළුවන් මේ අම්මගේ සාපේ නිසාමද මෙහෙම වුණේ නැත්තම් වෙන මොකක් හරි හේතුවක් වෙන්නද කියලා ඇය අහලා තියෙනවා. එහෙම නෑ. ඇත්තටම කෙනෙක් ශාප කරා කියලා කෙනෙක්ගේ කර්මයට බලපාන්නේ නැහැ. මේ සමහරක් විට අම්මේ ඔබ දැන් මෙහෙමයි ඔකේ දෙපැත්තක් හරිද? සමහරක් විට ඔබ කරගත්තු ඔබේ පැත්තෙන් තියෙන ඔබ කරගත්තු කර්මයක් නිසා ඔබට දරුවෝ ලැබෙන්නේ නැහැ කියලානේ. ඇත්ත කර්මයක් මොකක් හරි පැන පිටින් ඉන්න බිත්තරයක් මරලා හරි ඒ වගේ සමහරක් කර්ම බලපාන්න පුළුවන්. සමහරක් විට ඔබ ඉතින් මේ එහෙම දරුවෙක් ලබලා විඳින්න ඕනි දුක ලබන්න තරම් කර්මයක් කරලත් නැතුවත් ඇති. හොඳ පැත්තකුත් තියෙනවා මේකේ. හරි දරුවෙක් ලබලා මහා දුකක් විඳින්න එපයි. දැන් මම දන්නවා දරුවෙක් ලැබෙන්න ගියා මම දන්නවා කියන්නේ අපි දැකලා අහලා තියෙන නිසා. අපි දන්නවා මේ දරුවෙක් බඩට ආවම අම්මා කෙනෙක් විඳින දුක. ඊළඟට ওই දරුවා ලැබුණාම තාත්තට රැලි වෙනකන් නිදා ගන්නත් නැහැ, අම්මට රැලි වෙනකන් නිදා ගන්නත් නැහැ නේ. අසුචි ගොඩවල් වල වැටිලා ඊට පස්සේ ওই දරුවෙක් දැන් ගෑල් ළමෙක් එහෙම හම්බුනොත් හරි යුද්ධෙනේ. මොකද ඉතින් තාත්තලාට එහෙම ඉතින් හරි යුද්ධයක්. මොකද ওই පොඩි කාලේ කෙල්ලෝ හිතන් ඉන්නේ මේ තාත්තගේ අතපය තියෙනුනේ අපිට ඕන විදිහට නිදා ගන්න වෙලාවට කියලා. එහෙම තියෙනවා ළමයි ලොකු වෙද්දි ටිකක්. يعني ඒගොල්ලෝ හරි කම්ෆර්ටබල් එකක් හොයනවා තාත්තගේ අතපය හෙට මෙහෙට කරලානේ. එන්නේ ඒව නිසා ඒක එක්තරා ආකාරයකට මට නම් මගේ පැත්තෙන් නම් පුදුම දුකක්. ඉතින් අපිටත් දරුවෝ නෑනේ. ඒතර අපි කර්මයක් කළා නෙමෙයි සමහරවිට මේ සංසාරේ ඉන්න කුසලයක් කරලා දරුවොත් එක්ක විඳින්න ඕනි දුක අපිට ලැබිලා නෑ. ඒ නිසා අම්මා කොහොමත් ඔබට ශාපයක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒක අංක 1. මොකද මේ ඔය බිස ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒ බිස ජාතකයේදී බෝධිසත්වයොත් එක්ක ඉන්න අනිත් අය එක වෙලාවක ශාප කරනවා. අන්න ඒවා තමයි ශාප. ශාප කරනවා. මේ පළතුරු වට්ටියක් හොරකම් කරපු එක්කෙනෙක්ට ශාප කරනවා. මේ පළතුරු වට්ටිය හොරකම් කරපු එකාට ಜಾති කීකරු දරුවන් ලැබේවා. හරිද? ගබඩාව කවදාවත් හිස් නොවේවා. ආදරණීය බිරිඳක් ලැබේවා. ඊට පස්සේ මේ සක්ක දෙවෙන්ද පල්ලයට ඇවිල්ලා අහනවා මේ හරි පුදුම සාපනේ. ඕවා මේ මිනිස්සු පතනවා. ඔබ වහන්සේලා ශාප කරනවා. ඇයි කෙනෙක්ට කීකරු බිරිඳක් කීකරු දරුවෙක් ලැබුණොත් එයා කවදාවත් නිවනට යොමු වෙයිද? එයා සදාකල් සසරේ. අන්න ශාප. සැබෑ ශාපය භෞතික වස්තු ප්‍රාර්ථනා කිරීමයි. දැන් අයියා හිතන්නකෝ දරුවෙක් සලකන්නේ නැති අම්මාට වඩා දරුවෙක් සලකන අම්මා ජීවිතේ හිර වෙනවා වැඩි. එයා ගෙදර දරුවෙක් සලකන්නේ නැති අම්මා කල්පනා කරනවා මට දැන් මේකේ පාවිලා තියෙන මුන්ට කරලා මට දැන් යන්නේ නමන්නේ මයි යන්න මෙහිණි ආරාමයකට කියලා ආරාමයකට යනවා. එහෙම ගිහලා රහත් වුණා. මහතෙරණින් වහන්සේලා. දරුවා සලකන්නේ නැති නිසා පන්සලට ගියා. ඔය පිය දර කප ඉද්දී
ධර්මයේ ටික ටික ඇහිලා අවබෝධයට ආවා. දැන් අයියා අපිත් එක්ක ඉඳි අයියට ධර්මය ගැන අවබෝධෙන්නේ. අවබෝධයට ආව එක වෙලාවක රහත් වුණා. ඒ අම්මා ශාපයක් නෙමෙයි කරලා තියෙන්නේ. අම්මා ඔය ආශිර්වාදයක් කරලා තියෙන්නේ. අම්මට වඳින්න උදේ හවස. අම්මට දෙයක් තේරෙනවා. අම්මට දෙයක් තේරෙනවා මේ නිසා ඒක ශාපයක් නෙමෙයි. ඒක තමයි අංක 1. දෙවෙනි එක තමයි ඔබ ඇහුවනේ ඔබේ අනාගතයේ විසඳුම මොකක්ද කියලා. ඉතින් මේක මගේ පුතේ ඔබ අත ඩිපෙන්ඩ්. කියන්නේ ඇත්තටම ඔබ මේ කතා කරන කෙනා මගේ අක්කා කෙනෙක් නම් මම ළඟට ගිහිල්ලා වැඳලා කියනවා මේ දරුවෝ නම් හදන්න එපා. පුළුවන් තරම් කාලෙන් නිදහසේ ඉඳලා නිවනට ධර්මයට මාර්ගයට ජීවිතය යොමු කරගන්න. ඔය දරුවෝ හදලා අතරමං වෙලා ඒ උන්දලට ඉස්කෝලේ හොයන්නයි, පන්ති දාන්නයි, කිලෝමීටරයක් ඇතුලේ ගේ හොයාගන්නයි. වැඩ ගොඩක්. එතනට යන්නේ නැතුව. ඉතින් නිදහසේ ඉන්න ඔබ විසඳුමක් කියලා හිතන්නේ දරුවෙක් නම්. දරුවෙක් ලැබෙන එක නම් ඔබේ විසඳුම. ඔබට ආයිත් කියනවා. මේ ළඟපාතේ ගෙවල් ඇත්තේ. ඔය ස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න දරුවෝ හම්බෙන්න ගිහිල්ලා ගර්භාෂයේ පිළිකාවිල්ල ගර්භාෂය අයින් කරපු අම්මලගේ දිහා. දරුවෝ හම්බෙලා තමන්ගේ මේ තුවාල වේදනාව දරා ගන්න බැරුව කෑ ගහන අම්මලා දිහා බලලා ඇවිල්ලා දරුවෙක් හදා ගන්න ඕනි කියලා හිතනවා නම් ඉතින් නේද ඒවා කාලානුරූපීව සිද්ධ වෙනවා නම් සිද්ධ වෙයි. පුරාණ මොකක් හරි වාරණ වෙච්ච කර්මයක් තියෙන නිසා වාරණීය වෙච්ච කර්මයක් තියෙනවා නම් ඒවා ඊට අදාළ කුසල කර්මයක් කරන්න. ඒකයි. තව දරුවෝ ඉන්න අම්මලට මොන හරි බඩු ටිකක් අරන් දෙන්න. දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලට උදව් කරන්න. එතකොට නේද අපහසුතාවය අම්මලා ඉන්නෝනේ ඕන තරම්. ඒගොල්ලන්ට උදව් කරාම අර මොකක් හරි කර්මයක් තියෙනවා නම් ඒ කර්මයේ වාරිත බව නැති වෙලා හොඳ පැත්තට යොමු වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට සමහරලාට මේ දරුවෝ නැතිකමම ජීවිතයේ දුකකට හේතුවක් කරගන්නවද නැත්නම් ඒ තුලින් ඔබට ජීවිතයේ ගමන පහසු කරන්නට අවස්ථාවක් ලැබුණද කියන කාරණා පිළිබඳව ඔබ ටිකක් හිතලා බලන්න. ඊළඟට මම සොයන්හන්ස අහන්න සූදානම් වෙන්නේ මේ විදේශගතව සිටින අපේ හිතවතෙක් එවලා තියෙන ප්‍රශ්නයක්. මගේ සොයන්හන්ස මේ මොහු අහලා තියෙනවා මම ජීවත් වන ප්‍රදේශයේ මහායාන බුදුදහම අනුගමනය කරන පිරිස සුලභ වන අතර ඔවුන් නිවන සහ චතුස්කෝටියක අතර ඇති සංයුක්ත භාවය සහ වියුක්ත භාවය ගැන සාකච්ඡා කරනවා. මට දැනගැනීමට අවශ්‍යයි තේරවාදී ත්‍රිපිටකයට සහ ඔබ වහන්සේගේ විදර්ශනා නුවණට අනුව චතුස්කෝටිය anu කුමක්ද කියලා. මගේ සොයන්හන්ස මොකක්ද මේ චතුස්කෝටිය කියලා තමයි ඔහු අහලා තියෙන්නේ. මෙහෙමයි දිලාන්නයි. මේ චතුස්කෝටිය සහ නිර්වාණය අතර වෙනස ගැන කතා කරද්දී ඇත්තටම මේ බුද්ධ ශාසනයේ තියෙනවා අයියා අහලා මේ සමහර ප්‍රශ්න වලට බුදුරන් වහන්සේ පිළිතුරු දුන්නේ. ඒවට කියනවා අව්‍යාකෘත ප්‍රශ්න කියලා. කියන්නේ මේ ඒවා බුදුරන් වහන්සේ උත්තර නොදී අතහැරපු ප්‍රශ්න. දැන් මිනිස්සයා හැමතිස්සෙම හිතනවානේ දැන් මිනිස්සයාගේ චින්තනය කියන්නේ දිලන්නේ ලොකු විෂයක්. කියන්නේ එයාට ඕන දෙයක් හිතන්න පුළුවන්. අතර මෙතන ඉඳන් අපිට ඇමරිකාව ගැන හිතන්න බැයිද? පුළුවන්. නේ. ඒ තමයි සිතවිලි රටාව. සමහරකට දැන් අර අද දැන් මේ වෙනකොට අර ඊශ්‍රායලයත් තවත් එක රටකුත් යුද්ධනේ. දැන් අපි ඒගොල්ලෝ උන්ට මිසයිල් තියෙනවා අරව තියෙනවා මේව තියෙනවා. අපිට යවන්න තියෙන හස්කූරු විතරයි. ඒත් අපි මේ හිනම් අපේ චින්තනය ලොකුයි කියලා අපි මේ රණ්ඩු වෙන්න යන්න හොඳ නෑ. ඔවා කරන්න එපා මේමයි කියලා. ඒ කියන්නේ ඒක හොඳ නෑ. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ඇත්ත කතාව ඕක නේද? අපේ යුද්ධ කරන්න නැත් අපි පිට රටවල් වලින් තමයි මෙහෙට ගෙනාවේ උණ්ඩාරවම්. ඕක නෑ ඇත්ත ඇමරිකාවෙන් ගෙනාවා ඉන්දියාවෙන් ගෙනාවා. ඒතර මිනිස්යාගේ චින්තනයේ ප්‍රබල තරමට ඒ හැම එකකටම උත්තර ඕනේ. පැහැදිලිද මං කියන එක? මිනිස්සු හිතන් ඉන්නේ අර මිනිස් අනුභූතිය කියලා එකට කියනවා. මනුෂ්‍ය අනුභූතිය කියන එක ඉක්මවල ගිහිල්ලා ප්‍රශ්න අහනකොට ඇතන පාරභෞතික ප්‍රශ්න තියෙනවා. පාරභෞතික කියන්නේ මේ ලෝකයට අපිට විසඳන්න බැරි ලෝකේ පටන් ගන්න කොහිද? ලෝකේ කෙලවර කොහිද? ඕක බුදුරජාණන් වහන්සේ કોઈ අව්‍යාකෘත ප්‍රශ්න සාමාන්‍යයෙන් 10ක් 14ක් වගේ දකින්න ලැබෙනවා පෙළේ වුණා. ලෝකය සාස්වතද? ලෝකේ අසාස්වතද? ලෝකේ අන්තයක් තියෙනවද? ලෝකේ අන්තයක් නැද්ද? චතුස්කෝටිය කියන්නේ ඇද්ද නැද්ද? ඇත්තේද නැද්ද? නැත්තේද නැද්ද? බලන්නකොනේ තිබ්බා කිව්වොත් ඒත් අහු වෙනවා නැත්තයි කිව්වොත් ඒත් අහු වෙනවා. මේක ඇතද නැතද? ඇත්තේද නැත? ඇත්තේ. ඔය වගේ අර හතර පැත්තකට බෙදලා තියෙනවා. මේක විසඳන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නෙත් නැහැ. ඒවට උත්තරයක් හැවීම තේරුමක් නැහැ. ලෝකේ අන්තයක් තියෙනවද? ලෝකේ අන්තයක් නැද්ද? තථාගතයෝ මරණින් මත්තේ ඉන්නවද? තථාගතයෝ මරණින් මත්තේ නැද්ද? ජීවයත්
ශරීරයත් එකක්ද නැත්තම් ජීවයත් ශරීරයත් දෙකක්ද පැහැදිලි නේද මම මේ කියන එක. ඕව විසඳන්න හැදුවා ඔය මහායාන කෙනෙක් කතා කරලා තිබුණේ මහායානේ ඉන්න ඔය මාධ්‍යමිකයෝ කියලා පිරිසක්. අන්නේ නාගර්ජුන පාද කියලා එහෙම ඔය ශාස්ත්‍ර කෙනෙක් ගෙනාලා ඇති ශාසන ශාස්ත්‍රූත් නෙමෙයි අතන බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට කරගෙන නිකන් ආපු හාමුදුරුවෝ මහායානය අධ්‍යයනය මාධ්‍යමිකය විශේෂයෙන් පටිච්චසමුප්පාදයේ තියෙන සමහර තර්ක ගෙනල්ලා ඔය චතුස්කෝටික ප්‍රශ්න වලට උත්තර දෙන්න දැඟලුවා. හැබැයි නිවනත් එක්ක ඒව බැඳිලා නැහැ. දැන් ලෝකේ පටන් ගන්නම කොහෙද? ලෝකේ කෙලවරක් තියෙනවා. ඕක දැනගත්ත කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් දුක අවබෝධ කරගන්න. දුක්ඛ සත්‍ය අවබෝධ කරොත්, නිරෝධය අවබෝධ කරොත් මාර්ගය වටහා ගත්තා. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ප්‍රයොරිටි එකක් දුන්නේ අන්නේ නිර්වාණයට මිසක් අර ඇද්ද නැද්ද කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි. ඒවා බුදුරජාණන් වහන්සේ කෙලින්ම පිළිතුරු නොදී අතහැරියා. තේරෙනවද මම මේ කියනකොට අපිට මේ අයියෙන් මහ ලොකු කාලයක් නැහැනේ මේක මේ එක්ස්පෙරිමන්ට් කර කර ඉන්න. ඒ නිසා හොඳම දේ තමයි චතුස්කෝටිය කියන සංකල්පයම ඒවා නිකම් මේ තර්කයට ඉඩ තියෙන ප්‍රඥාවට ඉඩ අඩු දේවල්. උගත්කමට හොඳයි බුද්ධියට කියන එකට බලපානවා ගොඩක් අඩුයි. ඔක තර්ක විතර්ක චරිතයට. එයා ධම්ම විහාරී නෑ. කෙනෙක් ධර්මය ගැන තර්ක කර කර ඉන්නවනම් එයා විතර්ක බහුල කෙනෙක්. ධම්ම විහාරී කෙනෙක්. හැබැයි කෙනෙක් නාම රූප ගැන අවබෝධයෙන් ඉන්නවනම් එයා විතර්ක බහුල කෙනෙක් නෙමෙයි. එයා ධම්ම විහාරී කෙනෙක්. ඒ නිසා ඉතින් චතුස්කෝටික ආදී තැන්වලදී ඒ වගේ ප්‍රශ්න ඒ කියන්නේ චතුස්කෝටික ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් වෙන්නේ. එයා විතක්ක බහුල චරිතයක් වෙනවා නිර්වාණය අතහැරෙනවා. ඒවට උත්තර දෙන්න නැතුව නිර්වාණය අවබෝධ කරගන්න ගියොත් අරව සම්පූර්ණයෙන්ම අතහැරිලා ධම්ම විහාරී කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මේකට පැහැදිලිව දක්වන්නේ. අපේ එකම අරමුණ වෙන්න ඕනේ නිර්වාණය. එහෙම නැත්නම් මේ සංසාරේ කෙලවර කර ගැනීම. ඒ නිසාම තමයි ටෝක් විත් ඩිලන් YouTube නාලිකාව තුළ සංසාරයට නැවතුමක් වැඩසටහන මේ විදිහට ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ. අද සංසාරයට නැවතුමක් වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ එංගලන්තයේ පදිංචි පවිත්‍රා රත්නපාල මහත්මිය. ඉතින් ඇය බොහොම පින්වත් මහත්මියක් විදිහට අපිට මේ කාරණාවට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ඇයගේ ප්‍රාර්ථනාව අරමුණ බවට පත් වෙන්නේ සුජීවත්ව සිටින තම මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සහ වර්තමාන මේ කොවිඩ් වාතාවරණය තුළ අසරණ වී සිටින රෝගීව සිටින ශ්‍රී ලාංකික ජනතාව සහ ලෝකවාසී සියලුම ජනතාව ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාව ඇය සිදු කර තිබෙනවා. ඒ සමගින්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට උන්වහන්සේට ආශිර්වාද කර තිබෙනවා. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් අපි බොහොම ගෞරවයෙන් යුතුව මතක් කරනවා පවිත්‍රා රත්නපාල මහත්මිය එංගලන්තයේ සිට තමයි ඇය අපට මේ කටයුත්ත වෙනුවෙන් අද සංසාරයට නැවතුමක් වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ සිදු කර තිබෙන්නේ. එhmenan අද මේ විශේෂ වැඩසටහන නැත්නම් වෙසක් පොහෝදා වැඩසටහන 2021 වර්ෂයේ වෙසක් පොහොය වෙනුවෙන් තමයි මේ වැඩසටහන අප සිදු කළේ. මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසාන මොහොතේ ඔබ වහන්සේගෙන් අහන්න සූදානම් වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. දැන් අපි මේ ලෝකයේ සිටිනකොට මේ අපි දකින කාරණාව තමයි මේ කොවිඩ් කියන රෝගය. පහුගිය දවස් ටිකේ අපි දැක මුල්ම කොවිඩ් රැල්ලේදී බොහොම අසරණ වුණා ඉතාලිය වගේ බොහොම සවි සම්පන්න ශක්තිමත් රටවල් පවා. ඇමරිකාව වගේ රටවල් බොහොම අසරණ වෙච්ච වෙලාවක් අපි දැක්කා. ඔහොම කාලෙන් කාලෙට දැන් අවුරුද්දක් එකමාරක් ගෙවිලා තියෙන වෙලාවේ අපි දකින අපේ අසල්වාසී රට ඉන්දියාව. අපි අහලා තියෙන අර විශාලා මහනුවර කතන්දරය. මිනිස්සු මැරිලා ගොඩ ගැහෙන කතාව. මේවා අපි විශ්වාස කරේ නැහැ සමහරලාට මේවා මේ සාහිත්‍ය නිර්මාණ විදිහට සමහරු හිතුවා. හැබැයි අද විශාලා මහනුවරක් බවට පත් වෙලා හමාරයි ඉන්දියාව. අපේ රටෙත් මේ වන විට බොහොම දරුණු තත්ත්වයක් භයානක තත්ත්වයක් තිබෙන්නේ. මෙවන් වූ පසුබිමක් තුළ අද උතුම් වෙසක් පුන් පොහෝ දවසේදී මම හිතන්නේ ඔබ වහන්සේට සමාජයට එකතු කරන්නට යම් පණිවිඩයක් ඇතේ. මම කැමතියි අද මේ වැඩසටහන අවසානයේදී ඒ පණිවිඩය අපි සමාජගත කරනවා නම්. ඔව් මෙහෙමයි. දැන් වැඩසටහන ඉවර වෙගෙන එනකොට වෙසක් පොයත් නිසා මම මේක ටිකක් අර ටිකක් හොඳ ප්‍රශ්නයක් ඉස්සෙල්ලා අපෙන් අහුවේ. ඉතින් ඒ ප්‍රශ්නයම උපයෝගී කරගෙන හැමදාම වෙසක් වලට දෙන පණිවිඩයට වඩා ටිකක් වෙනස් වචනයක් කියන්නම්. මේ කලින් අහපු ප්‍රශ්නෙත් උපයෝගී කරගෙන දැන් මිනිස්සු හැමතිස්සෙම මේ නිවන ගැන තේරුම් ගන්න හොඳ කතාවක්. මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ හදවතේ දැනෙන හැඟීම වචන වලින් ප්‍රකාශ කරන්න යන යෑමක් තියෙනවා.
ඕක ඉතිහාසය පුරාම ලංකාව ඇතුළේ ලෝකය ඇතුළේ දකින්න තිබ්බා. ඒ වගේම තව ඔය චතුස්කෝටිය වගේ දේවල් වුණා දිලන්නයි එන්නේ කැඩිලා ඒ වගේ. දැන් චතුස්කෝටිය කියන්නේ ඇත්තටම කාරණා හතරක්නේ චතුස් කියන්නේ. ඒ තමයි එක්ක ඇත. මේ ලෝකේ එකක් ඇත වෙන්න ඕනේ. නැත්තම් නැත වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක අපිට පනවන්න පුළුවන් ඇත නැත කියලා. නිවන කියන්නකො නිවන ඇත. නිවන නැත. නිවන ඇත නැත. තව එකක් පුළුවන්. නිවන ඇත්තේද නොවේ නැත්තේද නොවේ. වෙනනේ මේ ප්‍රශ්නවත් තේරුම් ගන්න බෑ. ඒක උත්තර හොයන්න. ඇත කියන්නේ එකක්, නැත කියන්නේ එකක්, ඇත නැත කියන්නේ එකක්, ඇත්තේද නොවේ නැත්තේද නොවේ කියන්නේ එකක්. එතන මේකේ මූලිකම තැන. මේකේ මූලිකම තැන අපිට හොයන්න පුළුවන් මේ. මේකේ මුලින්ම ආවේ ඇත්තටම ද්විකෝටිකය කියලා. චතුස්කෝටිය නෙමෙයි ආවේ. ද්විකෝටිකය දෙකයි. එක්ක ඇත එක්ක නැත. මේ ලෝකේ එක්ක සත්‍යයක් තියෙන්න ඕනේ එක්ක අසත්‍යයක් තියෙන්න ඕනේ. මේක හොඳ කතාවක් මේ වර්තමානයේ තර්ක කරන මිනිස්සුන්ට දිලන්නේ. ඇත්ත නැත කියන එක ඇත්ත නෙමෙයි. ඇත්ත නැත කියන එක හොඳ නෑ. උසාවිය අහන්නේ. යුෂ්මතා වැරදි කරුද නිවැරදි කරු. දැන් ඕකට දෙන්න වෙන උත්තරේ එක්ක වැරදි කරු එක්ක නිවැරදි කරු. ඒකෙන් එළියට ගිහිල්ලා කිසිම එක්ස්ප්ලනේෂන් එකක් කරන්න අපිට යන්න සමහරකට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක සත්‍ය නෙමෙයිනේ. සමහරක් විට අයියට කියන්න ඕනිකම තියෙන්න පුළුවන් මං වැරදි කරු නමුත් නිවැරදි කරු. අන්න ද්විකෝටිය කියන්නේ ඒක ප්‍රාථමික එළඹුම. ඕක ඇති වෙන්නත් බලපාපු කරුණු තුනක් අපිට හොයාගන්න පුළුවන්. ඔයාට මේ සාමාන්‍ය ඉංග්‍රීසි වලදී හොඳම වචනේ එනවා මේ principle of identity. තමයි අංක 1. අනන්‍යතා මූලධර්මය. ඊළඟ එක තමයි මේ අවිසංවාදතා මූලධර්මය කියන්නේ. principle of non contradiction. මේක තමයි අවිසංවාදතා. තුන්වෙනි එක තමයි principle of මේකට කියනවා excluded middle කියලා. කියන්නේ මේ මධ්‍ය තැනක්. ඒ කියන්නේ පළවෙනි තැනට එතකොට එන්නේ මේකේ අර අපි කතා කරපු අනන්‍යතාව කියන එක එක්ක සත්‍ය එක්ක අසත්‍ය. දෙවෙනි කාරණාවට එනවා. මේක සත්‍ය නොවෙන්නත් පුළුවන් අසත්‍ය නොවෙන්නත් පුළුවන්. තුන්වෙනි තැනට මේක මධ්‍යම තැන අරගෙන කතා කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ සත්‍යෙන් අසත්‍යෙන් තොරව එකක් පවතින්න පුළුවන් කියන තැන තමයි දෙවෙනි තැන කතා කරන්නේ. දැන් නිර්වාණය ගැන මේවට අහුවෙන්නේ නැහනේ. අයියට පැහැදිලිද? මේක ලෝකේ තර්ක ක්‍රමයක්. නිර්වාණය කියන එක ගැන එනිසා වර්තමානයේ උගතුන් මේක දක්වලා තියෙනවා මේ ඇත්ත නැත අනිර්වචනීය නිර්වචනීය කියලා. ඇත කියන්නේ ඇත. නිවන ඇතද? නිවන ඇත කියන්න බෑ. එන්නේ නිවන අහවල් තැන තියෙනවා කියලා කියන්න බෑ. ඒතර ඇත කියන අන්තේ වැරදි. නිවන නැත කියන්නත් බෑ. මොකද නිර්වාණය කියන ලෝකෝත්තර ධර්මය ලෝකෙ තියෙන පරමාර්ථය. කොයිද කියලා ඇහුවොත් ප්‍රශ්නය. එතකොට නැතයි කියන්නත් බෑ. අන්න ඇතයි නැතයි කියන අන්ත දෙකෙන්ම බෙදෙනවා. ඊට පස්සේ නිර්වචනීය සහ වචන කරන්න පුළුවන් වචනීය. ඒ කියන්නේ මේ අනිර්වචනීය. නිර්වචන නෙමෙයි අනිර්වචනීය සහ අපිට වචන කරන්න පුළුවන් ගතිය. නිවන යනවා අන්න එතනට. තත්වය එතත් වචන කරන්න පුළුවන් කමක් නෑ. ඔකට සරලම උදාහරණය ඔබ අම්මට කොච්චර ආදරෙයිද? කියන්නේ මෙච්චරක් අහස තරම්ද? ඒව වචන කරන්න බෑ. නිවන කියන්නේ ලෝකයේ මේ තර්ක කර කර ඉන්න තර්ක වලට හැදිච්ච දෙයක් නෙමෙයි. ඒකයි. නිවන කියන්නේ ලෝකේ තර්ක කර කර ඉන්න තර්ක වලට හැදිච්ච දෙයක් නෙමෙයි. නිවන කියන්නේ තර්ක වලින් එතරට ගිය තැනක්. ඒ නිසා වෙසක් පොය දවසේ මේ කියන කතාව. වර්තමානයේ මේ බිහි වෙලා ඉන්න අන්ධයන්ගේ තර්ක වලට යට නොවි. පින්වත්නි අපි මේ වමින් මේ අන්ධ බහල විදියට ඔය අම්මෝ බුදුහාමුදුරුවෝ කිව්වා නේද සාදු කියලා නල්ලට අත් දෙක තියාගෙන ලයිට් එක දාගෙන පාත් වෙන ඩ්‍රෝන් වලට වැඳ වැඳ මහණුනේ නෑ. මේ වගේ සොයන්න. එතකොට ද්විකෝටිය කියන්නේ මොකද්ද? චතුස්කෝටිය කියන්නේ මොකද්ද? කියන්නේ අනිර්වචනීය කියන්නේ මොකද්ද? නිර්වචනීය කියන්නේ මොකද්ද? හරි. අනන්‍යතා මූල ධර්මය කියන්නේ මොකද්ද? අවිසංවාදතා මූල ධර්මය කියන්නේ බහුශෘත මධ්‍යම මූල ධර්මය කියන්නේ මොකක්ද? මේවා හෙව්වහම තමයි මේ ඔක්කොගෙම නැති වෙච්ච නිවන හවුවෙන්නේ. අපි දැන් අති පඬිත ගිහියෝ ටිකක් බිහි වෙලා ඉන්නවා. අර මට මතකයි අයියා එකපාරක් ප්‍රශ්නයකට ඇහුවා මේ අර මයින්ඩ්ෆුල්නස්. දැන් ඕක නිකන් අපේ අයට ලොකු එකක් නේ. මේ රටකජු පොත්ත සුද්ධ කරගන්න බැරි මිනිස්සු. අර මයින්ඩ්ෆුල්නස් අම්මෝ මේක එන ලොකුයි. එහෙම ගන්නව නෑ. එන්නේ පිටරටවල් වල තියෙන මයින්ඩ්ෆුල්නස් ගතිය ඇතැම් විට සතිය නෙමෙයි සමාධියට උදව් කරන ධර්මතාවයක්. ඉතින් ඒක බටනලාවක් ගහලා බලන්නකො ඩබල් ජී ෆ්ලූට් එකක් අරගෙන. ගංජා බොන කෙනෙක්ටත් ඕක නැහැ. මිත්‍යා තමයි.
හැබැයි අර මේ ඒ මිනිස්සයාට තියෙන ට්‍රැක් එක බලන්නකෝ. මම ඇත්තම කතා කරන්නේ. මං කියන්නේ මේක හොඳයි නෙමෙයි. හරි. එතකොට වැඩි ඕනේ නැහැ. මේවා කියන්න බෑ අප්පා. මේවා කියන්න බෑ ඒකයි. මේ හැබැයි ඩබල් G ෆ්ලූට් එකක් අරගෙන ඩබල් G ෆ්ලූට් එකකින් මොකක් හරි ඔය අකුසලයක් කමාජ්‍රාගේ හරි මොකක් හරි එකක් අරගෙන ඩබල් G ෆ්ලූට් එකකින් හොඳට ප්ලේ කරන්න. ඒත් සමතයක් උපදිනවා. ඒතර මයින්ඩ්ෆුල්නස් කියන සමාධිය මම අපි බුදුදහමත් එක්ක ගන්න ඕනේ. බුදුදහමත් එක්ක අරක නිකම්ම පුස්තර්කයක් විතරයි. සත්‍තිස් බෝධිපාක්ෂිකයන්ගේ වැඩෙන සමාධි සම්බොජ්ජංගය නිවනට උපකාරී වෙන සමාධියයි නිර්වාණයදී අපි කතා කරන්නේ. ඉතින් මේවා දැනගෙන චූටි ලාමක තැන්වල ඉන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ විශ්ය මහා ලොකු පරාසයක්. බුදුරජාණන් වහන්සේ අපිට උන්වහන්සේ දන්න ඔක්කොම කියලා දෙන්න පෙන්වන්න ගියේ නෑ. වැඩ පෙන්වන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ඔබ ඒතර කරවන්න. ඔබ ඒ ශාසනය වැඩ පෙන්වන්න යන්න එපා. ඔබට වඩා වැඩි ශාසනය බිහි වෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ශාසනය බිහි වෙච්ච විශාලම ශාස්ත්‍රුන් වහන්සේ. මේ චූටි අය කෑල්ලක් දෙකක් අල්ලගෙන එහෙම මෙහෙන් අරක නිවනේ මේක නිවනේ සාපේක්ෂය මේක ඩිපෙන්ඩ් ඒ වගේ වචන දෙක තුනක් අල්ලගෙන නිවන් දකින්න යනවට වඩා බුදුරජාණන් වහන්සේ කියපු දේ අවබෝධ කරොත් ඒකාන්තයෙන් ඔබට මේ වෙසක් පොය වෙසක් දවසේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට නැවිච්ච හිතක් එක්ක ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන හරි ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන බෞද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙලා නිවිද යන්න පුළුවන්. ඒ සඳහා ඔබට අපි කරගත්තු සියලු කුසලුත් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද අපි සූදානම් වෙන්නේ ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයේ නැවතුමක් වැඩසටහන නිමා කරන්නට අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වෙනුවෙන් සිදු කළා වූ විශේෂ ධර්ම සාකච්ඡාව ටොක් විත් ඩිලන් සංසාරයේ නැවතුමක් වැඩසටහන. අපි සූදානම් ලබන සතියේත් මෙවැනිම සුවිශේෂී වැඩසටහනකින් ඔබව මුණ ගැහෙන්නට. එතෙක් අපි වැඩසටහන නිමා කරනවා. එහෙමනම් අදත් වෙනදා මෙන්ම බොහොම ගෞරවයෙන් යුතුව මෙම වැඩසටහන වෙනුවෙන් වැඩම ආවදාළ ගෞරවනීය මගේ ස්වාමින් වහන්සේ නම කියන්නට අවසර කිරුළපන ධම්මවිජය මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් යුතු ස්තුතිය පුද කරන්නට කැමැති. එහෙමනම් සමුගෙන යනම් ඔබ සියලු දෙනා බොහොම පරිස්සමෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දිවි කෙවන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තෙරුවන් සරණයි ඔබ සැමට.